समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्घमोक्खदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्य කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි, අදත් ඔබ හැම කෙනෙක්ම මේ බුද්ධ පුතුන් මුහුණු පොත සමග එකතු වෙලා සිටින්නේ තථාගත ලෞතුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් දහම් පදයක් ඉගෙන ගැනීමේ අරමුණ ඇතුව. අද මේ උතුම් පින්කම සඳහා දායකත්වය දරන්නේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි අපේ දායක පිරිසක්. සෝමසිරි මහත්මාණන්, එම මහත්මිය, ඒ වගේම ඒ වැඩිමහල් දියණිය, එයා ඊටාම ශ්‍රද්ධාවෙන් මේ පින්කමට දායක වෙලා බලාපොරොත්තු වෙන්නේ ඒ පවුලේ බාල දියණිය වන චතුනි ධනුෂිකා දුවගේ 24 වන ජන්මදිනයට ආශිර්වාද කිරීම තමයි මූලික වශයෙන්ම බලාපොරොත්තු වෙන අරමුණ. ඉතින් තමන්ගේ ආදරණීය නැගණියගේ ජන්මදිනය වෙනුවෙන් ඒ චතුනි දුවගේ වැඩිමහල් සොහොයුරිය තම මව්පියන්ගේ අනුදැනුම ඇතුව ඒ ඇත්තොත් අපේ හිටපු විදුහල්පතිනියක්, ඒ මව්තුමිය, ඒ වගේම ඒ පියතුමනුත් අධ්‍යාපන ශාස්ත්‍රයේ ගුරුතුමෙක් ලෙස, ගුරු පියතුමෙක් ලෙස කටයුතු කරපු කෙනෙක්. ඉතින් ඒ දෙපළගෙම ආශිර්වාදය මඟ පෙන්වීම ඇතුව අපිට ආරාධනා කර සිටියා තමන්ගේ සොහොයුරියගේ 24 වන ජන්මදිනය වෙනුවෙන් ධර්මානුශාසනාවක් සිද්ධ කරලා දෙන්නට කියලා. ඉතින් අද දවසේ අපේ මේ පින්කම ඔබ වෙනුවෙන් සිද්ධ කරන්නට ලැබීම ගැන අපි තාම සතුටු වෙනවා. අදත් සුපුරුදු පරිදි අපි මහා මංගල සූත්‍රයේ තිබෙන තවත් දහම් පදයක් ඊටාම සරලව අපේ ප්‍රායෝගික ජීවිතයට වඩා ඵලදායී වෙන ආකාරයට මෙහිදී සාකච්ඡා කරන්නට අපේක්ෂා කරනවා. අපි මේ දේශනා මාලාවෙහි ඊළඟ දහම් කාරණාව ලෙස සාකච්ඡා කරන්නේ පුබ්බේච කත පුඤ්ඤතා කියන දහම් පාදය. පෙර කරන ලද පින් ඇති බව කියන එක. ඉතින් බොහෝ වෙලාවට බොහෝ දෙනෙක් අතේ කියවෙන එකක් තමයි අපිට පින් නැහැ, අපි පව්කාරයෝ, අපි සංසාරේ මොන පව් කරලද දන්නේ නැහැ, අපි කිසිම පිනක් කරගෙන නැතුව වෙන්නේ නැති මේ ආත්ම භාවයේ ඉපදිලා තියෙන්නේ. ඒකයි මෙච්චර අපි දුක් විඳින්නේ. ඒ ආදි වශයෙන් බොහෝ අය තමන්ගේ ජීවිතය ගැන අදහස් පළ කරද්දී කරන ප්‍රකාශන අපිට දකින්න පුළුවන්. පළමුවෙන්ම ඔබට සිහිපත් කරන්න ඕන, ඔබවත් මමවත් එහෙම පින් නැති අය නෙමෙයි. අපි ඇත්තටම පෙර පින් කරපු අය නෙමෙයි නම් අපට කොහොමද ගෞතම බුද්ධ ශාසනයේ තියෙන මේ උතුම් යුගයෙහි උතුම් මනුෂ්‍ය ආත්මයක් ලැබුණේ? අපි පුංචි කාලෙම ඉගෙනගත්තු ලෝවැඩ සඟරාවේ කවියක් මම ඔබට නැවත මතක් කරනවා. එහි තියෙනවා කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ දුකකිනි
මිනිසත් භව ලැබගන්නේ මෙදෙකිනි මේ සසර දුක් දුරලන්නේ සුදනෙනි කිමවීරිය නොකරන්නේ කියලා. එතකොට එහි අදහස වුණේ කුමක්ද? එහි අදහස වුණේ තාම කලාතුරකින් තමයි ලෝකෙට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ. තාම කලාතුරකින්. හරිම දුර්ලභ දෙයක්. ඒ වගේමයි ඊට වඩා ගොඩාක් කාලයක් සසරේ දුක් විඳ විවිධ ආත්ම භාවවල ඉපදිලා යම් කර්ම විපාක ගෙවාගෙන ඇවිල්ලා අපි සිද්ධ කරගත්තු උතුම් කාමාවචර කුශල කර්මවල ආනිසංස විදියට විපාක විදියට තමයි අපිට කාමාවචර සුගති භූමියක් ලෙස අඳුන්වන මේ උතුම් මනුෂ්‍ය ආත්ම භාවයෙහි අපට උප්පත්තිය ලබන්නට අවකාශය ලැබිලා තියෙන්නේ. ඒ නිසා මේ ජන්මදිනය සමරන ඒ දුව ඒ සෝමසිරි පවුලේ බාල දියණිය චතුනි ධනශිකා දුව වගේම ඔබත් මේ දේශනාව කරන මමත් මේ දේශනාවට ඇහුම්කම් දෙන ලංකාවාසී ලෝකවාසී අපේ ශ්‍රී ලාංකීය බෞද්ධ සහ අනිකුත් ජනතාවත් හැමෝම පින් කරපු අය, පෙර පින් සහිත අය. පෙර පින් නැති වුණා නම් කිසිසේත්ම අපි මනුෂ්‍ය ආත්ම භාවයක උපදින්නේ නැහැ. පෙර කුශල කර්මයක් විපාකයක් විදියට ඉදිරිපත් වෙච්ච නිසාමයි අපිට මේ මනුෂ්‍ය ආත්මය ලැබිලා තියෙන්නේ. කොහොඳට තේරුම් ගන්න ඕනේ කරුණක්. ඒක බෞද්ධයෙක් නම් දැඩි ලෙස සිහිය තබාගෙන ඒ තථාගත වචනය බොහොම තදින් විශ්වාස කරන්න ඕන. පෙර පිනකටමයි මනුස්සාත්ම ඉපදුනේ කියන එක. ඊළඟට මේ ආත්මය තුල අපිට හැමෝම සත්පුරුෂයෝ නොවුන වෙන්න පුළුවන්. ඒත් අපිට සත්පුරුෂ ඇසුරක් ලැබිලා තියෙනවා. හැමතැනක්ම ප්‍රතිරූපදේශයක් නොවුන වෙන්න පුළුවන්. ජීවිතේ ගත වෙච්ච හැම පැයකම හැම අවස්ථාවකම ඒත් අපිට ඊටාම අපේ ආධ්‍යාත්මික සහ ලෞකික අරමුණු ජය ගන්න ඊටාම හොඳ පරිසරයන් අපිට ලැබිච්ච වාර අනන්තයි. එවැනි තැන්වල අපි කොච්චරනම් ජීවත් වෙලා තියෙනවද? එතකොට සත්පුරුෂ ඇසුරක්, කල්යාණ මිත්‍ර සේවනය අඩුම අපිට පින මොකක්ද, පව මොකක්ද, හොඳ මොකක්ද, නරක මොකක්ද, මෙලොව පරලොව මොකක්ද, මේ සංසාර ගමනින් නිදහස් වෙන වැඩපිළිවෙල මොකක්ද? කොච්චරනම් අපි සත්පුරුෂයින්ගෙන් කල්යාණ ධර්මය, සත්පුරුෂ ධර්මය ශ්‍රවණය කරනවද? කොච්චර හොඳ දේවල් අපේ කනට ඇහිලා තියෙනවද? අපි අහලා තියෙන්නේ ඔක්කොම නරක දේවල්ම නෙමෙයි. ඒ හින්දා මම ඔබට යෝජනා කරනවා, කවදාවත් හරි ඔබ ලබලා තියෙන මේ මනුෂ්‍ය ආත්ම භාවය හැල්ලු කරගන්න එපා. ඒක පහත් කරන්න එපා. ප්‍රශ්න තියෙන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවා. ඒ අප සංසාරයේ කරන ලද පුණ්‍ය කර්මයන්හි උසස් පහත් බව වගේම අපි අද මුණ දෙන ගොඩක් ප්‍රශ්නවලට අපි පුංචි කාලේ ඉඳලා කරපු ක්‍රියාවන්, ගතින් කරපුවා, කියපු කතාවන්, වචනවල හිතපු සිතුවිලි, අපිට තිබිච්ච ආකල්ප පොඩි කාලේ ඉඳලා අද අපි මුණ දෙන ගොඩක් ප්‍රශ්නවලට හේතු. කවුරු හරි කෙනෙක් අද දුක් විඳිනවා නම් ඒ සියලුම දුකට හේතුව සංසාරේ කරපුවයි කියලා තථාගත ධර්මයේ කොතනකවත් කියන්නේ නැහැ. ඔබ හෝ මම අද දවසේ මුහුණ දෙන බොහෝ ප්‍රශ්න යනු ඇත්තටම කිව්වොත් අපි මේ ආත්මේ කුඩා කාලේ, තරුණ කාලේ, මැදිවියේ නැත්තම් වයෝ වෘද්ධ වෙලා අපි කරන ලද ක්‍රියාවන්හිම ප්‍රතිඵල. කර්ම කියන්නේ දැනුවත්ව අපි කරන ක්‍රියාවන්නේ. කර්ම කිව්වේ ඒවට. එතකොට මීට අවුරුදු ගානකට හෝ මීට භව ගානකට එහා කරපුවත් పూర్ව කර්ම.
මීට මාස ගානකට එහා කරපුවත් පූර්ව කර්ම. මීට පැයකට දෙකකට කලින් කරපුවත් පූර්ව කර්ම. එතකොට පූර්ව කර්ම වල විපාක තමයි අපි කටත් එන්නේ. ඒ පූර්ව කර්මවල විපාක එනවාය කියූ පමණින් ඒවා ඔක්කොම මේ භවයට කලින් කරපු භවවල පව් ලෙස අකුසල් ලෙස කවුරු හරි අර්ථකථනය කරගන්නවා නම් එයා මේ ධර්මයේ යම්කිසි ආකාරයක කර්මඵල විභාගයේ සම්බන්ධව ඒ විස්තරයේ සම්බන්ධව නිවැරදි අවබෝධයක ඉන්නවා කියලා කියන්නට අමාරුයි. සමහර දේවල් තිබෙනවා කර්මය ඍජුවම බලපාලා සිද්ධ වෙන දේවල්. චුල්ලකම්ම විභංග සූත්‍රේ තථාගත බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තිබෙනවා. අර එක තරුණේ තථාගත බුදුරජාණන් වහන්සේගෙන් අහනවනේ, ස්වාමීනි මේ ලෝකේ විශාල විවිධත්වයක් තියෙනවා. මොකක්ද මේ විවිධත්වයට හේතුව? සමහරු දීර්ඝායුෂ ලබනවා. සමහරු අල්පායුෂ ලබනවා. සමහරු බොහෝම පොහොසත්ව සිටිනවා. සමහරු ඊටාම දුගීව දුප්පත්ව ඉන්නවා. සමහරු ඊටාම ප්‍රියමනාපයි. සමහරු ඊටාම අප්‍රසන්නයි. අප්‍රිය ජනකයි. සමහරු හරිම ලෙඩ දුක් එක්ක ඉන්නවා. සමහරු ස්වාමීනි අපිට පේනවා දිගටම හරිම නිරෝගීව ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා හේතුව මොකක්ද කියලා. කම්මං සත්තේ විභජති යදිදං හීනප්පනීතතායති. කරන ලද කර්ම තමයි සත්වයාව ඔය විදියට මේ වර්තමානයේ පේන තත්ත්වයට පත් කරලා තියෙන්නේ. දැන් කරන ලද කර්ම අනුව නෙවෙනි වෙනස්කම් සත්වය අතර තියෙනවා. හැබැයි අපි අවබෝධ කරගන්න ඕන. යම් කිසි කෙනෙක් පූර්ව කර්මයක් නිසා උපන්දා ඉඳලා මේ මොහොත දක්වාම යම් කිසි කෙනෙක් ඉන්න පුළුවන් ලෙඩ දුක් එක්ක. හැබැයි සමහර අය ලෙඩ දුක් එක්ක ජීවත් වෙන්නේ සංසාරේ කරපු කර්ම නිසාමයි කියලා කියන්න බෑ. නොකල යුතු අශීලාචාර හැසිරීම් වල නියැලිලා ඊළඟට තමන්ගේ ජීවිතේ කරන දේවල් වල හරියට අපි කියන්නේ එකට මාත්‍රාව දැනගන්නේ නැතුව කටයුතු කරලා සෞඛ්‍ය පිළිවෙත් පුරන්නේ නැතුව කටයුතු කරලා කොච්චර අය ලෙඩ වෙනවද? එතකොට ඒ ලෙඩ වෙච්ච අය ඔක්කොම කර්ම විපාක නෙමෙයි. උදාහරණයක් විදිහට ගත්තොත් මත්ද්‍රව්‍ය හෝ මත් වතුර භාවිතා කිරීම නිසා අඛණ්ඩව යම් කිසි කෙනෙක්ට හටගන්න පුළුවන් ඇතැම් රෝග යම් යම් ශරීර අවයව නාස්ති වෙලා ගිහිල්ලා. තව පිරිසකට ඊටාම රසායනික විස සහිත ජලය පානය කිරීම නිසා ඔය අපේ ලක්දිව සමහර පළාත්වල ලංකාවේ සමහර පළාත්වල අධික ලෙස වකුගඩු රෝගීන් බිහි වෙනවා. පිළිකා රෝගීන් බිහි වෙනවා. ඉතින් ඒවට යම්කිසි ආකාරයකට ඒ පළාත්වල ජල මූලාශ්‍රවල තියෙන ප්‍රශ්නය හේතුවක් කියලා අද ඒ සම්බන්ධ පර්යේෂකයෝ කියනවා. ඒව සංසාර කර්ම නෙමෙයි එතකොට. සංසාර කර්මයකට නෙමෙයි. එතකොට ඒ පාරිසරික කාරණා බලපාලා. ඒක මේ කිසිම ආකාරයකට මේ පාපයක් කියලා එහෙම ගන්න බෑ අපි සංසාරේ කරපු එකක්මයි කියලා. ඕන්නම් ඉතින් තර්ක කර යන්න පුළුවන් ඒ වගේ තැනක ඉපදුනේ ඇයි? එහෙම අපිට ඇයි ඒ වගේ පලාතක වතුර ලිඳක් ඒ වගේ ලිඳක වතුර බොන්න උනේ? ඒව සංසාරේ කරපු කර්මද ඔය? කර්ම විෂය කියන එකත් සීමාව ඉක්මවල හිතන්න ගියොත් ඇත්ත වශයෙන්ම උමතු වෙන්න පුළුවන්, පිස්සු වැටෙන්න පුළුවන් කරුණක්නේ. එච්චරටම සංකීර්ණයි. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒකයි අපිට යම්කිසි ආකාරයකට
චේතනාත්මකව අපි මැදිහත් වෙලා සිද්ධ කරන කර්මය සහ එහි විපාකය පිළිබඳවනේ මේ අපේ චේතනාවන් කර්මය ලෙස සලකන්නටයි කියලා අවබෝධ කරගන්නටයි කියලා අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඔය විෂය විග්‍රහ කරන්න සම්පූර්ණ ඔය සිද්ධ වෙච්ච දේවල් වලට పూర్ව කර්මෙද සම්බන්ධ කියලා බුදුරජාණන් වහන්සේ නමක් හෝ ඊට සමාන නුවණක් ඇති උත්තමයෙක්ම හෝ මං හිතන්නේ ඉදිරිපත් වෙන්න ඕන. එහෙම නැතුව සමහර දේවල් උනාට පස්සේ ඒක උනේ කර්මයකටමය කියලා එහෙම නිශ්චිත නිගමනවලට එන්න සාමාන්‍ය ඥානයක් තියෙන ශ්‍රුතමය චින්තාමය ඥානයක් තියෙන කෙනෙකුට 100%ක්ම පුළුවන්ය කියලා මම පුද්ගලිකව විශ්වාස කරන්නේ නැහැ. ඒ විශ්වාසයට වඩා පටහැනි අය ඉන්න පුළුවන්. ඒගොල්ලොන්ගේ විශ්වාසයට මම ගරු කරනවා. නමුත් පුද්ගලිකව මම විශ්වාස කරන්නේ සාමාන්‍ය නුවණකින් කර්මය සහ කර්ම විපාකය පිළිබඳව මේ කර්මයේ තිබෙන කර්ම විපාකවල තිබෙන සංකීර්ණ බව පිළිබඳව නිශ්චිත නිගමන දෙන්න බෑ. මෙයාට මේක උනේ කර්ම විපාකයක් නිසාමයි කියන්න නම් එහෙනම් පුබ්බේ නිවාසානුස්මෘති ඥානයවත් පරචිත්ත විඥානන ඥානයවත් දිබ්බ චක්කු ඥානයවත් උපදවාගත්තු තැනැත්තෙකුට නම් එලෙස එහෙම කියන්න පුළුවන්. අපි බෞද්ධයෝ විදියට අවබෝධ කරගන්න ඕනේ සියල්ල పూర్ව කර්ම නිසා වෙන්නේ නැහැ. හැබැයි කර්ම විපාක විදියට තමයි සියල්ල සිද්ධ වෙන්නේ. කර්ම විපාක. పూర్ව කර්ම විපාක නෙමෙයි, පටල ගන්න එපා. పూర్ව කර්ම කියලා මේ මිනිස්සු කියන තැනින් මම කියන්නේ. මිනිස්සුන්ට අනුව పూర్ව කර්ම කියපු ගමන් ඔළුවට එන්නේ කලින් ආත්මේ. ඊට කලින් ආත්මේ. ඊට කලින් ආත්මේ. හැබැයි මම චේතනාත්මකව ද්වේෂ සහගත සිතක් ඇති කරගෙන අද උදෑසන යම් කිසි කෙනෙකුට හිංසාවක් කරොත් එයා සූදානම් වෙලා එයා ඒකෙන් කුපිත වෙලා අද සවස් යාමයේ වෙනකොට මට හිංසා කරන්න එන්න පුළුවන්. එතකොට ඒ හිංසාවට මම මුහුණ දීම මතක තියාගන්න. ඒ හිංසාවට මම ගොදුරු වීම මම මේ අද උදේ කරපු කර්ම විපාකයක්. ඕකට තමයි දිට්ඨ ධම්ම වේදනීය කියන්නේ. මේ ආත්මෙම කරපුවා මේ ආත්මෙම එනවා. ඔක්කොම පෙර ආත්මවල ඒව විතරක් නෙමෙයි. බොහෝ දේවල් දිට්ඨ ධම්ම වේදනීයයි නේ. පුංචි කාලේ කට්ටකම් කර ඉගෙන ගන්නේ නැතුව මගේ ඇර ඉඳපු අය තරුණ වියට එනකොට රස්සාවක් නැතුව හරිහමං වැටුපක් හම්බෙන රස්සාවක් නැතුව කොච්චර පීඩා විඳිනවද? තරුණ වියේදී ඒ විදියට එදා වේල ගෙවා ගන්න විතරක් ධනයක් ලැබෙන රස්සාවක් කරන අය වයෝවෘද්ධ සමයට යනකොට ඉතිරියක් නැති නිසා කොච්චර පීඩා විඳිනවද? කොච්චර දුක් විඳිනවද? ඉතිරියක් නැති නිසා. Tamante යම්කිසි ආකාරයකට තැම්පත් කරගත්තු දෙයක් නැති නිසා මොනතරම් දුක් විඳිනවද? එහෙනම් මේව හොඳට අවබෝධ කරගන්න. මේවා හරියට තේරුම් ගන්න උත්සාහ කරන්න. හැම එකක්ම පෙර භවවල කරන ලද කර්ම විපාක ලෙස ගන්නවට වඩා අපි විසින් කරන ලද දැනුවත් ක්‍රියාවන්හි සචේතනික ක්‍රියාවන්හි චේත ඉත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා කියලා ධර්මයෙන් සඳහන් කළා. අපි මීට මිනිත්තු කීපයකට කලින් හෝ අවුරුදු කීපයකට කලින් හෝ භව කීපයකට එහා පැත්තේ හෝ කරන ලද දැනුවත් ක්‍රියාවන්හි ප්‍රතිඵල තමයි අපේ සුඛ හෝ දුක්ඛ විදියට මේ වෙලාවේදී මුණ දෙන්නේ, අත්විඳින්නේ. ඒ නිසා අපි හොඳට ඒක අවබෝධ කරගන්නට ඕන. ඔක්කොම මේ පෙර භවයේම නෙමෙයි. ඒත් සියල්ල මේ භවයේ විතරකුත් නෙමෙයි. සමහර කර්ම පෙර භවයේ විපාක ඉදිරිපත් වෙනවා විශේෂයෙන්ම උප්පත්තියට. ඊළඟට ජීවිතය පවත්වාගෙන යද්දිත් ඒ පෙර කරන ලද කර්ම ශක්තිය අපිට ඉදිරිපත් වෙන බව ආභිධම්මික විග්‍රහයන් සඳහන් වෙනවා.
ධර්මානුකූල පැහැදිලි කිරීම වල අපේ තථාගත දේශනාවේ මේ භවයේ නිමා වෙනකම් එහෙමත් කර්ම විපාක ඉදිරිපත් වෙන බව. නමුත් අපි අවබෝධ කරගන්න ඕන එකක් තියෙනවා. අපගේ උප්පත්තියේ ඉඳලම යම් කිසි කෙනෙක් නිදුක් නම් නිරෝගී නම්, යම් කිසි කෙනෙක් උප්පත්තියේ ඉඳලම හරිම ප්‍රිය මනාපව ජීවත් වෙනවා නම්, යම් කිසි කෙනෙක් උත්පත්තියේ ඉඳලම බොහෝම වත්පොහසත්කම් ඇතුව ධනවත්ව ජීවත් වෙනවා නම්, යම් කිසි කෙනෙක් උත්පත්තියේ ඉඳලම එයාගේ ජීවිතය අනෙක් අයට වඩා මහේශාක්‍ය බවක් පේනවා නම්, ඒක ගැන අපිට තේරුම් ගන්නට වෙනවා සංසාරේ කරපු බොහොම බලගත්ු පිම්ම තමයි කියලා නේ. බොහොම බලගත්ු පිම්ම තමයි කියලා. අපිට ඒක අවබෝධ කරගන්න වෙනවා. ඒක අපි විශ්වාස කරයි කියලා කිසි වැරද්දක් වෙන්නේ නැහැ. කිසි වැරද්දක් වෙන්නේ නැහැ. අපි ඒක විශ්වාස කරා කියන එක. දැන් අපිට මොනවා වුණත් අපි ඉපදෙන කාලය වෙච්ච 80 දශකය තුල ඉපදිච්ච පරම්පරාවට වඩා එතනින් පස්සේ ඉපදිච්ච ළමයින්ගේ පුණ්‍ය ශක්තිය මම හිතනවා ඊටාම බලවත් කියලා. ඊටාම බලවත් කියලා. මොකද ඒ දරුවන්ට යම් යම් භෞතික ලෞකික පහසුකම් අතින් ගත්තොත් අපි අත් නොවින්ද මොන තරම් පහසුකම් ඔබගේ ගේ ඇතුලේ ඉන්න ඔබගේ දරුවන්ට ලැබෙමින් තියෙනවා. සිව්පස්සේ පැත්තෙන් ගත්තත් අපේ විශ්වාසය අපේ ධර්මයට අනුව අපි විශ්වාස කරනවානේ දම්පැන් දීපු අයට තමයි මේ සිව්පස්සේ හොඳට ලැබෙන්නේ කියලා. දැන් ඔබේ කුඩා කාලයට වඩා ආහාර ගත්තත්, බෙහෙත් ගත්තත්, ඇඳුම් පැළඳුම් ගත්තත්, ඉන්න වාසස්ථාන පැත්ත ගත්තත්, මේ සියල්ලම ඔබගේ දරුවන්ට ඔබට වඩා ඉතාම හොඳින්, ඉතාම ඉහළ ආකාරයකට ලැබෙමින් තිබෙනවා. ඇත්තටම මං හිතන්නේ දරුවෝ හරි සංසාරේ පින් කරපු දරුවෝ. ගොඩාක් දම්පැන් දීපු අය. නැත්තම් කොහොමද එච්චර එහෙම පහසුකම් ලැබෙන්නේ? ඇතැම් දරුවෝ උපදින්නත් කලින් ඔවුන් වෙනුවෙන් දෙමව්පියෝ ගේ දොර හදනවා. යාන වාහන ගන්නවා. ඉඩකඩම් අර ගන්නවා. කවදා හරි ළමයෙකුට කී. එයා ඉපදිලත් නෑ, මෙහෙ විමාන තැනෙනවා. කොච්චර පින්වන්තද? එහෙම මේ කුසේ ඉන්න ළමයාට තාම මේ ලෝකේ කළුද සුදුද කියලාවත් දැකලා නැති කුසේ ඉන්න ළමයා. එයා වෙනුවෙන් ලස්සන ගේ දොර ගනිමින් තියෙනවා නම් දෙමව්පියෝ එයාට කියලා පහසුකම් ඔක්කොම සූදානම් කරමින් තියෙනවා නම් මම හිතන්නේ ගොඩාක් දන් දීපු දරුවෝ කියලායි. ගොඩාක් දන් දීලා. ඉපදෙන්න කලින් ඉඳලා මානිසංස ලැබෙන්න පටන්ගෙන. ඒ දරුවෝ වෙනුවෙන් යමක් මෙහෙ සැකසෙමින් තියෙනවානේ. ඉතින් අපි ගත්තොත් අපි ඉපදිලා කොච්චර කාලයකට පස්සේද අපේ මූලික පහසුකම් සම්පූර්ණ වෙන්න පටන් ගන්න. ගොඩක් අය ලංකාවේ ගොඩක් අය ඉපදිලා කොච්චර කාලයකට පස්සේද? ඉතින් අම්මලා තාත්තලා අද ගොඩක් අම්මලා තාත්තලා විවාහ වෙන්නෙම දරුමල්ලෙක් හදන්න පටන් ගන්නෙම ගේ දොර හදලා ඔක්කොම ඉවර කරලානේ. අපි චූටි කාලේ ගෙදර ඉඳිද්දිම තමයි ඒව චුට්ට හදන්න පටන් ගන්න අම්මලා තාත්තලා. ඒගොල්ලොන්ටත් අවුරුදු 50 පයින්නකොට තමයි ගෙවල් වල වැඩ ඉවර වෙලා තියෙන්නේ. නමුත් ඊළඟ પરම්පරාව 80 දශකෙන් පස්සේ પરම්පරාව හරි පින්වන්තයි. අර එක දෙයක් වෙලා තියෙනවා, එකක් කියන්න ඕනේ තමයි ඒ මිලේනියල්ස් ලගේ තියෙනවා ලොකු අර්බුදයක්. 80න් පස්සේ ඉපදිච්ච අයගේ විශාල අර්බුදයක් මම දකිනවා. ඒගොල්ලොන්ට පෙර පිනට පුදුම පහසුකම් ටිකක් හම්බුණා. හැබැයි ඒ පහසුකම්
ඉක්මනින් ඉවර වෙනවා කියන එක ඒගොල්ලොන්ට තේරෙන්නේ නැහැ. ඒ හින්දා ඒගොල්ලෝ ඒ ලැබිච්ච පහසුකම් ටික ප්‍රයෝජනෙට අරගෙන ඒගොල්ලෝ ඒ ලැබිච්ච මේ වාසනාව පෙර පින ප්‍රයෝජනෙට අරගෙන තමන්ගේ ඉදිරි ජීවිතයට අදාළ දැනුම දියුණු කර ගැනීමක් හෝ කුසලතා දියුණු කර ගැනීමක් හෝ විනය දියුණු කර ගැනීමක් හෝ කරගන්ට දක්වන දායකත්වය සමහර දරුවන්ගේ මදි බව මට පේනවා. දැන් මේ බණ අහන් ඉන්නවා නම් අපේ දූල පුතාලා මම යෝජනා කරනවා ඔබ සංසාරේ ගොඩක් පින් කරලා තියෙනවා. ඒකයි ඔබ වෙනුවෙන් මෙච්චර පහසුකම් සලසන ආදරණීය මවක් ආදරණීය පියෙක් ඔබට ලැබිලා තියෙනවා. ඔබ වෙනුවෙන් මෙච්චර කැපවෙන උතුම් ගුරුවරු ඔබට හොඳට මඟ පෙන්වන උතුමන් වහන්සේලා උතුම් ගිහියෝ සත්පුරුෂයෝ ඔබට ලැබිලා තියෙන ඔබ සංසාරේ කරපු විශාල පුණ්‍ය මහිමයක් එක්ක කරන ලද විශාල පින් රසක් එක්ක. නමුත් මතක තියාගන්න. හොඳට අවබෝධ කරන් ජීවත් වෙන්න මේ පින කියන එක සදාකාලික එකක් නෙමෙයි ළමයි. පින කියන එක ඉවර වෙනවා. පින කියන එක ගෙවි යනවා. ඒකනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පින උපකාර කරගෙන තවත් පින්ම කරන්න කියලා යෝජනා කරා. පින උදව් කරගෙන තව පින් කරගන්න කියලායි බුදුරජාණන් වහන්සේ යෝජනා කරා. මහා පුඤ්ඤ බායි කියන සූත්‍රයේ තථාගත බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ කුමක්ද? පින් කරන්ට නම් බය වෙන්න එපා කියලා. පින කියන්නේ සැපයට කියන නමක් කියලානේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. සුඛසේතං අධිවචනං කියලා. පින යනු සැපයට කියන නමක් කියලා. එතකොට ඔබ හොඳට අවබෝධ කරගන්නනේ. ඔබ හොඳට තේරුම් ගන්න. මේ අපේ ජීවිතේ පින කියන එක කොයි වෙලාවකවත් නවත්තන්න හොඳ නැහැ. පින උපදවාගෙන පින නිසා ලැබිච්ච මේ උතුම් මිනිස් ආත්මයෙන් ඇත්තටම මොකද්ද කරගන්න ඕන කියලා අපි ඊළඟ දහම් පාඩේ සාකච්ඡා කරද්දී අපි සාකච්ඡා කරනවා බොහෝ විට 27 වෙනිදාට. ඊළඟ මගේ දේශනාවේ මේ පෙර පිනෙන් අපි මොකද කරගන්න ඕන කියලා. හැබැයි මේ වෙලාවේ මම සරලව අපේ දරුවන්ට විශේෂ අවධාරණයක් කරනවා. පින පෙර පින කියන එක දිගටම අපිට මහා සැප විපාක ගෙනල්ලා දෙන එකක් නෑ. එහෙම සැප විපාක ගෙනල්ලා දෙන තරම් බලගතු පින් කරලා නම් මිය යන කම්ම ඔබ පුදුම වාග්යවන්ත කෙනෙක්. හැබැයි මතක තියාගන්න. පින ඉවර වෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ පුඤ්ඤංචේ පුරිසෝ කෛරා. පින් කරන්න ඕනේ නැවත. කෛරා තේතං පුනප්පුනං කරපු පින් නැවත නැවත කරන්න ඕනේ. තම්මි චන්දං කෛරාත සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ. පිනෙහි සැප විපාකය වැඩි වෙන්න පින නැවත කරගන්න බැරි නම් කරපු පින්කම ගැන නැවත නැවත මතක් කර කර හරින්න ඕනේ. නැවත මෙනෙහි කිරීමක් කරන්න ඕනේ පින ගැන. එතකොට දැන් එක සැරයක් පින කරාම ඒක ප්‍රමාණවත් නම් එයින් අපේ සියලු සංසාර ප්‍රශ්න එක පිනකින් එක පින්කමකින් නිමා වෙනව නම් තථාගත බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ නැහැනේ නිතර නිතර පින් කරන්න කියලා. නිතර නිතර පින් කරන්න කියලා කියන්නේ මතක තියාගන්න සංසාරිකව ගෙනාපු පින ඉවර වුණොතින් සංසාරේ කරන ලද පින් කුසල් වල ආනිසංස ශක්තිය විපාක විඳලා ගෙවි ගියොතින් අපේ අලුතින් පින් රැස් කරගත්තේ නැතොත් මොකද වෙන්නේ? ගොවියෙක් තමන්ගේ කුඹුර ජීවිතේටම එක වාරයක් වැපුරුවොත් ඇතිද? එයාගේ මුළු ජීවිත කාලෙටම
එකවරක් කුඹුර වැපිරීමෙන් ලැබෙන අස්වැන්න ප්‍රමාණවත්ද? ඉන්සා හොඳට තේරුම් ගන්න. ඔහුට නැවත නැවතත් අස්වැන්න ඕන නම් නැවත නැවතත් ඒ අස්වැන්නෙන් තමන්ගේ ජීවිතය සරිකරගන්න හිතනවා නම් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට අනුව මොකද කරන්න ඕන? නැවත නැවතත් වපුරන්න ඕන. නැවත නැවතත් වපුරනකොට නැවත නැවතත් අස්වැන්න නෙලන්ට අවස්ථාව ලැබේ. එහෙම නැතුව ගොඩාක් අය හිතන එකක් තමයි අපි දීලා තියෙනවා. හැබැයි අපිට දැන් අලුතින් ආයෙ කරන්න වෙලාවක් නැහැ. ඔව් එතකොට ඒ වගේ අයට බුදුදහම කියන්නේ පුරාණය අනුභව කරන අය කියලා. පුරාණේ අතීත කකා ඉන්න අය පුරාණේ අනුභව කරනවා. පෙර දීපුවට ලැබෙනවා. පෙර කරපු රැකපු සිල් නිසා ලොකු හොඳ වටින උතුම් උසස් ජීවිතයක් ලැබිලා තියෙනවා. පෙර වඩපු දේවල් නිසා මේ ආත්මේ හොඳට නැන නුවණ එක්ක එයා ගමනක් යමින් ඉන්නවා. හැබැයි මේ ආත්මේ කිසිවක් දිනු කරන්නේ නැත්තම් ඒ ඇත්තා ගෙවන ජීවිතය බුදුදහමේ කතා කරන්නේ පුරාණය අනුභව කරමින් ගෙවන ජීවිතයක්. මතක තියාගන්න. පුරාණය අනුභව කර කර හැමදාම ඉන්ට කල්පනා කරන්න එපා. හැමදාම එක විදියටම දේවල් ලැබෙයි කියලා හිතන්න එපා. ඒ නිසා දැන් පෙර පිනක් හොඳට අපි කාටත් ලැබිලා තියෙනවා. ආයුෂ, වර්ණය, සැපය, බලය මේ දේවල් අපිට ලැබිලා තියෙනවා. ඒ කරපු පින් පෙර කරපුවා ඒත් මතක තියාගන්න ඔබ හොඳට අවබෝධ කරගන්න. ඔබත් මමත් පෙර කරන ලද පිනෙන් පමණක් මුළු අපේ ජීවිතයම ගත කරන්න හිතනව නම් ඒක ලොකු වරද්දා ගැනීමක්. ලොකු වරද්දා ගැනීමක්. ඒ නිසා පෙර කරන ලද පිනෙන් මනුෂ්‍යාත්මයක් ලැබුණා. මූලික පහසුකම් ටික ලැබිලා තියෙනවා. දැන් මොකද කරගන්න ඕන? මේ ජීවිතේ ගෙනියද්දී අවශ්‍ය කරන දැනුම හදාගන්න. කුසලතා හදාගන්න. හැකියාවන් දියුණු කරගන්න. ඔක්කොම පෙර පිනට හම්බේ කියලා බලන් ඉන්න එපා. ඊළඟට මේ ලැබිච්ච පින්වන්ත අවස්ථාවේ හොඳට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ආදී උදාර ආකල්ප ඊර්ෂ්‍යා නොකිරීම, කපටිකම් නොකිරීම, වංචනිකයෙක් නොවීම, යහපත් ජීවිතයක් ගත කරන්නෙක් වීම, උදාර උසස් ප්‍රබුද්ධ ගති සහිත කෙනෙකු වීම, සතා සීපා වගේ ඉඳලා සියලු සත්වයින්ටම හිංසා නොකරන්නෙක් වීම, කෙනෙකුගේ කුලය උසස් පහත් බව සලකලා කටයුතු නොකරන්නෙක් වීම, මූණු බලා තීන්දුව තීරණ දෙන කෙනෙකු හෝ ඉපදිච්ච පළාත, ඉපදිච්ච කුලය, ඉපදිච්ච ජාතිය, අදහන ආගම ඔය ආදී කාරණා මත කෙනෙකුට හිංසා පීඩා කරන්නේ නැති තත්වෙට ඔබ මමපත් වෙන්න ඕනේ. අන්න එතකොට අපිට කොතන වුණත් හොඳට ජීවත් වෙන්න පුළුවන් වෙයි. සංසාර පිනකට අපි සසරේ කරපු කුසල කර්මයක් නිසාවෙන් අපිට හොඳ මනුෂ්‍යාත්මයක් ලැබිලා තියෙනවා. නමුත් ඒ ලැබුණු මනුෂ්‍ය ආත්ම භාවයේ අපට ඊටාම හොඳට අපේ දැනුමත්, අපේ හැකියාවනුත්, ඒ වගේම අපේ විනය ඊටාම උසස් ප්‍රබුද්ධ ආකල්ප සම්පත්තියක් අපි දියුණු කරගත්තොත් මතක තියාගන්න ලැබුණු පිනෙන් අපි උපරිම ඵල නෙලාගත්තු කෙනෙක් වෙයි. ගොඩාක් ලැබුණු පිනෙන් විනාශ වෙනවා. පිනට දේවල් ලැබෙන්න තමන්ගේ ජීවිතේටත් වැරදි කරගෙන අනුන්ගේ ජීවිතේටත් වැරදි කරන අය ගොඩක් ඉන්නවා. ඔබ දෙස බලන්න. මාමා දෙස බලනවා. මට ලැබිච්ච පිනෙන් මා කරගන්නේ නරකද? ඔබටත් මම යෝජනා කරනවා. ඔබට ලැබුණු මේ පුණ්‍යවන්ත ජීවිතයෙන් කරගනිමින් ඉන්නේ
අයහපතක්ද, අවැඩක්ද, අකටයුත්තක්ද, මෙලොවට සහ පරලොවට හානි කර දෙයක්ද? මේ පිනට ලැබිච්ච උතුම් ජීවිතයක්, උතුම් අවස්ථාවක්, බුද්ධ ශාසනයක් තියෙන කාලෙක, උතුම් සද්ධර්මය ඇහෙන කාලෙක ලැබිච්ච මේ උතුම් ජීවිතේ අපි අපිට අවඩක් කරගනිමින් ඉන්නවද? හොඳට හිතන්න. මම ප්‍රාණඝාත කරමින්, සොරකම් කරමින්, වැරදි ක්‍රියාකාරකම් වල නියැලෙමින් කටයුතු කරන කෙනෙක් වුණොත් මේ ලැබිච්ච උතුම් ජීවිතේ මතක තියාගන්න, මේ ලැබිච්ච එකෙන්ම ආයේ භව ගානකට දුගතියට යන්න පාර කපා ගත්තා වෙන්න පුළුවන්. පාර කපා ගත්තා වෙන්න පුළුවන්. සමහර කෙනෙක් පිනට පෙර පින් කරපු නිසාම ලැබෙන මහා ධන ධාන්‍ය සම්පත් වලින් කොච්චර අපරාධ කරනවද? කොච්චර සමාජ විරෝධී දේවල් කරනවද? සතා සීපා වගේ ඉඳලා මනුස්ස සංහතියටම හානි කර දේවල් කරනවද? ඉතින් ඒ වගේ අයට හොඳ අත්භවයක් ගැන ඊළඟ ආත්ම භාවය ගැන මං හිතන්නේ ඒගොල්ලන්ට දෙවතාවක් නෙමෙයි සියවතාවක් විතර හිතන්න වෙයි. එහෙනම් ඔබත් මමත් අපිට ලැබිච්ච මේ උතුම් වූ මිනිස් ආත්මයේ තිබෙන වටිනාකම අපි අවබෝධ කරගමු. අපි ඒ අවබෝධ කරගමු. මේ ලැබිච්ච උතුම් මිනිස් ආත්ම භාවයේ තිබෙන උතුම්කම, උසස්කම, ප්‍රබුද්ධකම අවබෝධ කරගෙන තව තවත් එය ඉහළට ගෙනියන්න මේ පෙර කරන ලද පින්වලින් ලැබුණු අවස්ථාව හරියටම ප්‍රයෝජනයට ගමු කියන එක මම මෙහිදී ඔබට යෝජනා කරනවා. පෙර පින අපිට බලපාන විදිය ගැන අපට හොඳ නිදර්ශන සහිත ගාථාවක් ඔබ කවුරුත් දන්නවා. ඇත්තට මේ ගාථාව ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝ උභයත්ත නන්දති පුඤ්ඤම්නේ කතන්ති නන්දති භීයෝ නන්දති සුග්ගතින් ගතෝ. තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉද නන්දති මෙලොව සතුට වෙන්න ලැබෙනවා පින් කරන කෙනාට. පෙච්ච නන්දති පසුවත් සතුට වෙන්න ලැබෙනවා. කත පුඤ්ඤෝ උභයත්ත නන්දති පින් කරපු කෙනා ඒ වෙලාවෙත් පින්කමෙන් පසුවත් කොච්චර සතුට වෙනවද? පුඤ්ඤම් මේ කතන්ති නන්දති බියෝ නන්දති සුග්ගතින් ගතෝ. මම පින් කරපු කෙනෙක් කියලා සුගති භූමියකට ගිහිල්ලා වඩා සතුට වෙන්න ලැබෙනවා කියලා. හරි. දැන් මම සල්ප වෙලාවකට කලිනුත් ඔබට කිව්වා අපි පෙර පින් කරලා කියලා. ඒකයි අපිට මේ මිනිස් ආත්මේ ලැබුණේ කියලා දැන් මේ සතුටින්නේ අපි කතා කරන්නේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මොකක්ද? අන්න ඒ වගේ පෙර භවවල අපි කරපු පෙර භවවල කරපු ඒ බලගතු කුශල කර්ම නිසා, පින් නිසා අපිට මේ භවයේ හොඳ අම්මෙක්, හොඳ තාත්තෙක්, හොඳ ගුරුවරු, ප්‍රත්‍යපහසුකම්, ආහාර පාන ඉගෙන ගන්න තැන් කොච්චර ලැබුණද? හැබැයි ඒ පෙර භවයේ දේ ගැන අපි මේ වෙලාවෙත් කියනෝනේ පෙර දීලා ඇති කියලා. එහෙම සතුටු වෙන ගමන් මොකද කරන්න ඕන? ඊළඟ භවය ගැන හිතන්න ඕන. ඊළඟ භවය ගැන හිතන්න. මෙතනින් මේක ඔක්කොම ඉවරයි කියන භෞතිකවාදී අදහස් වලට නම් යන්න එපා. පඨවි එක්ක ආපෝ එක්ක තේජෝ එක්ක වායෝ එක්ක වුණාම ඔක්කොම ටික ඉවරයි. මෙතනින් එහාට මෙලොවක් නැත පරලොවක් නැත කියන ඒ වගේ මිත්‍යා දෘෂ්ටික අදහස් වල නම් පැටලෙන්න එපා කියලා මං ඉල්ලනවා. මට කරුණාවෙන් ඔබට ඉල්ලීමක් විතරයි කරන්න පුළුවන්. කැමති නම් පරලොවක් තියෙන බව තේරුම් අරන් වැඩ කරන්න. කැමති නම් මං ඉල්ලීමක් කරනවා ඔබට මේ භවයෙන් ඔක්කොම ඉවර වෙන්නේ නැති බව ඔබත් අවබෝධ කර ගන්න ගමන් ඔබ අනෙක් අයටත් කියලා දෙන්න මේ භවයේ විතරක් නෙමෙයි අපිට තියෙන්නේ කියලා. අපි කෙලෙස් නිමා නොකළොත්, තණ්හාව 100% දුරු නොකරොත්, ද්වේෂය, මෝහය, අවිද්‍යාව 100% දුරු නොකරොත් අපි ආයෙ උපදිනවා. එතකොට අපි අඩුම
අයහපත් දෙයින් වැළකීලා යහපත් දේ කරලා තියෙන කෙනෙක් වුණොත් අපිට බය වෙන්න දෙයක් නැහැ. හොඳ භවයක අපි උපත්තිය ලබාවි. උපත්තිය ලබන තැන අපිට ආයු වර්ණ සැප බල එක්ක ජීවත් වෙන්න ලැබේවි. ඊළඟට සත්පුරුෂයෝ කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන්ට ලැබෙයි. ඒක කොච්චර වාග්යක්ද අපේ. ඒක අපේ කොච්චර අපි විසින්ම හදාගන්න මොනතරම් බලගතු අවස්ථාවක්ද. ඒ නිසා මේ ලැබිච්ච වෙලාවේ හොඳ බීජ ටිකක් වපුර ගන්න. හොඳ බීජ වපුරන්න. හරි කෙතක හොඳ බීජ වපුරන්න. මොකද හොඳ බීජ වැපුරුවත් කෙත නිවැරදි එකක් නෙමෙයි නම්, හරි තැන නෙමෙයි නම් වපුරලා තියෙන්නේ, පැල කරගන්න අමාරුයිනේ. පැල වුණත් අපේක්ෂිත අස්වැන්න නොවෙන්න පුළුවන්නේ. ඒ නිසා නිවැරදි කෙතක, නිවැරදි බිමක හරි බීජ ඉඳන්න. ඒ බීජ පැල වෙනකන් හොඳට අඛණ්ඩව ඒවට කරන්න තියෙන සාත්තු සප්පායන් ටිකත් කරන්න. එතකොට දවසක ඉතාම ඉහළ, ඉතාම හොඳ අස්වැන්නක් ඔබට ලැබෙනවා. ඒ වගේමයි පින. නිවැරදිව අවබෝධ කරගෙන දාන, ශීල, භාවනා, පත්ති, පත්තානුමෝදනා, වෙය්‍යාවච්ච, අපචායන, දිට්ඨුජුකම්ම, මේ කියපෝ උතුම් වූ දසවිධ වූ පුණ්‍ය ක්‍රියාවන් සිද්ධ කරා. ආනිසංස ලැබෙනවා. පිනේ ආනිසංස නැත්තම් මගමානවකයනේ, ශ්‍රමදාන කරපු මිනිස්සෙක්නේ. මගමානවක කියන්නේ තමන්ගේ යාළු මිත්‍රයෝ ටිකත් එක්ක ශ්‍රමදාන කරපු මිනිස්සෙක්. උත්ථානේන මගවා දේවානං සෙට්ටතංගතෝ කියලා අපේ ධර්ම පාඨයක් ඔබ ඉගෙනගෙන තියෙනවා. මගමානවකයා දෙවියන් අතර ශ්‍රේෂ්ඨත්වයට පත්ුනේ කුමක් හින්දාද? ඔහු සමාජය වෙනුවෙන් පාලම් හැදුවා, ලිම්පොකුණු හැදුවා, මිනිස්සුන්ගේ යහපතට පැන්තොටවල් හැදුවා. ගොඩාක් මිනිස්සුන්ට උපකාරවත් වෙන විදියට තමන්ගේ ජීවිතය ගත කළා. ඒ පින් හින්දම දෙවියෝ අතරත් ශ්‍රේෂ්ඨතම දේවතාවා බවට පත් වුණා. ඒ හින්දා පින් කරන්න බය වෙන්න එපා. පින් කරන්න. පුළුවන් තරම් තමන්ගේ ජීවිතේ පුණ්‍ය ශක්තිය බලවත් කරගන්න. පින් පැත්ත වැඩි දියුණු කරගන්න. අකුසල පැත්තෙන්, පාපයෙන් උපරිම අයින් වෙන අතරතුරේ පුළුවන් තරම් පින පැත්ත, කුසල පැත්ත වැඩි දියුණු කරගන්න. පුළුවන් තරම්. මම නම් යෝජනා කරනවා දවසේ පුළුවන් නම් බත් මිටක් හරි කාට හරි දෙන්න. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළානේ, මහණෙනි, මම තරම් දානේ ආනිසංස ගැන නුඹලා දන්නව නම් කාටවත් නොදී එක වේලක්වත් වළඳන එකක් නැහැ කියලා. දීමේ තියෙන ආනිසංස මම තරම් නුඹලා දන්නව නම් නුඹලා එක වේලක්වත් කිසිවෙකුට නොදී වළඳන එකක් නැහැ කියලා. ඒකනේ අපිට චූටි කාලේ ඔය සාමණේර බණ දහම් පොතේ දිනචරියාව කියලා එකක් උගන්වනවා. පොඩි කාලේ පැවිදි වෙච්ච අය. ඒකේ තියෙන්නේ සිඟාගත් දෙයින් බත් සරලුවක්වත් දන් දීලා. ඒ කිව්වේ පිණ්ඩපාතේ කරගෙන ආපු දානෙන් පිටක් හරි සරලුවක් කොටසක් හරි ඉන්න අනිත් ස්වාමීන් දන් දෙන්න ඕනේ. ඒ මොකද හේතුව? පිණ්ඩපාතේ වැඩියම දානෙ ටික ලැබෙන්නේ පිනට තමයි. ඒකෙනුත් පිනක් කරගන්න ඕනේ. ඒකටත් පිනක් කරගන්න ඕනේ. ඒ පින පාවිච්චි කරලා තව පිනක් සිද්ධ කරගන්න කියලා කියන්නේ. සිඟාගත් දෙයින් පත් සරලුවක්වත් දන් දීලා කියන්නේ. අපේ පැරණි වැඩිහිටියෝ මතක ඇති ඔබට. කෑම කන්ට කලින් බත් පිටක් මෙහෙම කුලි කරලා පිඟානේ පැත්තකින් තියෙනවා. ඒක පස්සේ කුරුල්ලන්ට කන්න තියෙනවා. දැකලා ඇති. බොහෝ පළාත්වල ස්වාමීන් වහන්සේලා දානෙට වැඩම කරාම
මුලින් පිඟානක් අල්ලගෙන යනවා. හැම ස්වාමීන් වහන්සේ කෙනෙක්ම බත් මිටක් එකට ව්‍යංජන එක දානවා. එනිසා ඔබ ඉතාම හොඳට මේක අවබෝධ කරගන්න උත්සාහ කරන්න. තාම හොඳට අවබෝධ කරගන්න. ලැබුණු දෙයින් පිටක් හරි දෙන්න අපි අපේ ජීවිතේ පුහුණු කරගන්න ඕනේ. මොකද දීපු හින්දායි ලැබෙන්නේ. අස් කරන්න බය වෙන්න එපා. හිස් වෙන්නේ නැහැ. ලිඳක් හරි ඉස්සහම ආයෙ පිරෙනවා. ඒක තමයි ස්වභාවය. බුදුරජාණන් වහන්සේ දේශනා කළා දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි. පින දෙවියුණත් උපකාරයක්. දෙවියෙක් වෙලා හිටියත් පින උපකාරයක්. මොකද දෙවිවරු අතරත් අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය කියලා බලගත් දෙවිවරු සහ දුර්වල දෙවිවරු කියලා කොටසක් ඉන්නේ පින අනුව. ඊළඟට ගිහි භූතස්සපි උපකාරානි පුඤ්ඤානි. ගිහියන්ටත් ගිහියෙක් විදියට හිටියත් පින උපකාරයක්. ඊළඟට පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි. පින කියන එක පැවිදි වෙලා හිටියත් උපකාරයක්. සංසාරේ පින් කරලා තිබීම, මේ භවයේ පුංචි කාලේ ඉඳලා පින් කරලා තිබීම, පැවිද්දෙකුට උනත්, ගිහියෙකුට උනත්, දෙවියෙකුට උනත් පුදුම වටින දෙයක් ඒක. පුදුම වටින දෙයක්. එයින් ලැබෙන ආනිසංස පක්ෂය කියලා නිම කරන්න බැරි තරම්. මොකද පැවිද්දෙක් වුණත් ගිහියෙක් වුණත් දම්පැන් දෙනවා නම් එහි ආනිසංස නිසා ඒ ඇත්තන්ගේ සම්පූර්ණ භව ගමන අනිවාර්යයෙන්ම වෙනස් තත්වයකටපත් වෙනවා. අනෙක් අය අතර විශේෂ කෙනෙක් වෙනවා. ඒ නිසා බුද්ධිමත් වෙන්න. පින් කරන්න බය වෙන්න එපා. හොඳට පින් කරගන්න. කවුරු කිව්වත් පින් කරලා වැඩක් නැත. ඔබ බුදුහාමුදුරුවෝ කියන එක අහන්න. බුදුරජාණන් වහන්සේ ඔබටත් මටත් දේශනා කරේ පින් කරාම ඒකේ ආනිසංස තියෙනවා කියලා. ඒකේ ආනිසංස තියෙන නිසා. ඒ පුණ්‍ය ක්‍රියාවල ආනිසංස තියෙන නිසායි භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කළේ පින් කරන්න කියලා. ඉතින් අපි බුදුහාමුදුරුවන්ට ඇහුම්කම් දෙමු. අනිත් අය සාමාන්‍ය නුවණකින් කියන දේවල්නේ. ඒ ඇත්තුන්ගේ අදහස් අහන් ඉමු. ඒත් අපි කරගෙන යන සිතින් කරන ක්‍රියා, කයෙන් කරන ක්‍රියා, වචනයෙන් කරන ක්‍රියා, ලෝභ, දේශ, මෝහ කියන අකුසල ධර්මයන් යටපත් කරන, දුරු කරන, ඊටාම ඉහළ චේතනාවන්, ඊටාම ඉහළ උසස් කුසල චේතනාවන් බලවත් කරන ආකාරයේ ක්‍රියාවන් අපි අඛණ්ඩව සිද්ධ කරගෙන යමු. එනිසා ඔබ හැම කෙනෙක්ම අද දවසේ සහභාගී වුණේ උතුම් පින්කමකට. සියලුම පින්කම් අතර, සියලු දාන පින්කම් අතර ඉහළම දාන පින්කම මොකද්ද? ධර්ම දාන පින්කම. අද මේ සෝමසිරි පවුලේ ඒ පියතුමා, මව්තුමිය, වැඩිමහල් දියණිය අද මේ ධර්ම දානමය පින්කමකට සම්බන්ධ වුණා. සම්බන්ධ වෙලා තමන්ගේ ආදරණීය දුවගේ 24 වන උපන්දිනයට, චතුනී ධනුෂිකා දුවගේ 24 වන උපන්දිනයට ආශිර්වාද කරලා, සෙත්පතලා විශාල පිරිසකට බණ අහන්න සැලැස්සුවා. මේ දේශනාව හෙට අනිද්දා නැවත බුද්ධ පුතුන් YouTube channel එකට එකතු කරනවා. එතකොට තව විශාල පිරිසකට කැමති කාලයක් ඒ දේශනාව ශ්‍රවණය කරන්නට අවකාශය උදා වෙනවා. ඒ නිසා ඔබ හැම කෙනෙක්ම මේ උතුම් ධර්ම දාන පින්කමට එකතු වෙච්ච අය. ධර්ම දානමේ පින්කමට එකතු වෙච්ච අය. ඉතින් ඒක මහ භාග්‍යයක්. ඒ පින්කම කරපු ඇත්තෝ මේ උතුම් ධර්ම දාණය ලබා දීපු මම, මේ ධර්ම දාණය පිළිගත්ත නැත්නම් මේ ධර්ම ශ්‍රවණය කරපු ඔබ, අපි හැමෝම එකතු වෙලා මේ කරෙත් උතුම් පින්කමක්. කාගේ හරි හිත අල්පයක් හෝ පහන් වුණා නම්, පිරිසිදු වුණා නම්, හිතේ පුංචි හරි නිවීමක් ඇති වුණා නම්, සැනසීමක් ඇති වුණා නම්, යා යුතු මග නොමග පිළිබඳව
පුංචි අඩුම කර්මයයි කර්මඵල විපාකයයි ගැන පුංචි හරි හැඟීමක් ඇති වුණා නම් ඒක මේ උතුම් පින්කමෙන් ඔබ අප ලබාගත් උතුම් ආනිසංසයක්. ඉතින් ඊටාම ශ්‍රද්ධාවෙන් අදත් බුද්ධ පුතුන් මුහුණු පොත සමග එකතු වෙලා YouTube නාලිකාව සමග එකතු වෙලා දහම් ශ්‍රවණය කරපු ඔබ අප රැස් කරගත් පින් කුසල් අනුමෝදනා කරමු උතුම් දෙවිවරුන්ට. දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව ඒ චතුනී සෝමසිරි දියණියට, ඒ මව්පිය දෙපළට, ඒ පවුලේ වැඩිමහල් දියණිය ඇතුළු ඒ පවුලේ සුජීවත්ව සිටින සියලුම වැඩිහිටි අත්තම්මල සියල ඇතුළු සියලු දෙනාට ලැබේවා. සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව, දීර්ඝායුෂ, චිරජීවනයේ, අනාගත අධ්‍යාපනයේ සහ වෘත්තීයමය ජීවිතයේ සියලු කටයුතු ඒ චතුනි දියණිය ඇතුළු හැමෝගෙම සර ප්‍රකාරයෙන්ම අපේක්ෂිත අන්දමින්ම සඵල වේවා. මේ දේශනාව ශ්‍රවණය කරපු ඔබ හැම දිනාටම ලංකාවාසී ලෝකවාසී හැම දිනාටම නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව, චිරජීවනයේ සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් ලැබේවා. මේ භයානක වසංගතය ඉක්මනින්ම දුරු වෙලා ගිහිල්ලා අපගේ ආදරණීය මාතෘ භූමියටත් ලෝකවාසී සියලුම ජනතාවටත් නිදුක්ව නිරෝගීව සුවපත්ව ජීවත් වෙන්නට පරිසරයක් උදා වේවා. උතුම් දෙවිවරු මේ පින් අනුමෝදන් වෙලා අමා මහ නිවනම අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. ඒ වගේම ඒ සෝමසිරි මෙතුමන්ගේ මෞතුමියගේ ඒ පවුල්වල මියගිය සියලු නෑයන්ට, බණහපු ඔබ නමින් මියගිය සියලු නෑයන්ට, ඒ වගේම මේ වසංගතය නිසා ලෝකේ පුරාම මියගිය ශ්‍රී ලාංකික ජනතාව ඇතුළු සියලුම ජනතාවට, ලංකාවේ මියගිය සියලු දෙනාටත්, රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ටත් මේ පින්වත් වේවා, සුවපත් වේවා, සපවත් වේවා, දුකින් මිදේවා, උතුම් අමා මහ නිවනම අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දිනාටම දෙවි දේවතාවුන්ටත් මියගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින් කුසල් පාරමී ධර්ම වේවා. මේ භවයේ පුරාම සත්පුරුෂයන්ගේ ඇසුර ලැබේවා. කල්යාණ මිත්‍රයින්ගේ ඇසුර ලැබේවා. උතුම් සද්ධර්මයේ මාසමින් ධර්මානුධර්ම ප්‍රතිපත්ති පුරමින් ඉක්මනින් නිර්වාණ ධර්මය අවබෝධ කරන්නට මේ පින් කුසල්ද අප හැමට පාරමිතාවක් වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. ඔබ හැම දිනාට තුනුරුවන්ගේ ගුණ බලයෙන් යහපතක්ම වේවා. තෙරුවන් සරණයි.